දස රජ දහමින් රජයන දැහැමි රජ අනුහසින සාමය සිත සෞභාග්‍යය උදා කරමින් ලෝතුරු ගුණ වෙලෙන අමාදම් සිසිලස සිරිලක දසත ගලා ඒවා. තෙරුවන් සරණයි. සුපින්වත්නි, අද බිනර පුරපසළොස්වක පොහෝ දිනය. තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් මහා ප්‍රජාපති දේවිය ඇතුළු 500ක් කාන්තාවන් සසුන්ගත වී භික්ෂුණී ශාසනය පිහිට වූ ශාසනික වශයෙන් ඉතා වැදගත් පොහෝ දිනයක් අද. ඔවුන් විශේෂයි අෂ්ට ගරු ධර්ම පැනවීම සිදු වෙන්නේ මේ පුන් පොහෝ දිනේදීමයි. අප මේ වටිනා බිනර පුරපසළොස්වක පොහෝ දිනේ සූදානම් වන්නේ අතිගරු ජනාධිපතිතුමන්ගේ ජනාධිපති ආර්යාවගේ ආශිර්වාදයෙන් සෑම පුරපසළොස්වක පොහෝ දිනකම ප්‍රඥා සම්පන්න දැහැමි ජන සමාජයක් බිහි කිරීමේ අරමුණින් අරලියගහ මන්දිරයේ සිට සජීවීව විසුරුවා හරින අමාදම් සිසිලස ධර්මදේශනය ඔබ හමුවේ ගෙනෙන්නටයි. දැන් අප ආරාධනා කරනවා අතිගරු ජනාධිපතිතුමන්ගේ ජ්‍යෙෂ්ඨ පුතු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමන්ට බුදුන් විශේෂෙහි මල් පූජා කොට පහන් දල්වා අද ධර්මදේශකයන්න් වහන්සේට දැහැත් වට්ටියක් පූජා කොට ධර්මදේශනය සඳහා ආරාධනා කරන්නට කියලා. සුපින්වත්නි, අද ධර්මදේශකයන්න් වහන්සේ පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ අනුශාසක අවසරයි ගෞරවාර්හ කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින් වහන්සේ. මේ 90 වන ධර්මදේශනයයි. අපේ මතකයට එනවා පළමු ධර්මදේශනයත් අමාදම් සිසිලේ අරලියගහ මන්දිරයේ සිට ඔබ හමුවට ගෙනාවේ අපේ නායක ස්වාමින් වහන්සේ. අද උන්වහන්සේ 90 වන ධර්මදේශනය හමුවේ අපව දැනුවත් කරන්නට දහම් සිසිලස බෙදා දෙන්නට අරලියගහ මන්දිරයට වැඩම කොට සිටිනවා. දැන් අප ආරාධනා කරනවා නාමල් රාජපක්ෂ මැතිතුමන්ට බුදුන් විශේෂ මල් පූජා කොට පහන් දල්වා අද ධර්මදේශකයන්න් වහන්සේට දැහැත් වට්ටියක් පූජා කොට ධර්මදේශනය සඳහා ආරාධනා කරන්නට කියලා. මුළු මහත් ජන සමාජයේම දැහැමි සමාජයක් බවට පත් කිරීමේදී රාජ්‍ය නායකයා ඊට ලබා දෙන ඉඩකඩ ඊට ලබා දෙන ආශිර්වාදය ඉතාමත් වැදගත්. දැහැමි නායකයෙකු රටේ නායකත්වයට පත්ව ඇති කලක ඉතිහාසයේ පුරාවටම හැම මොහොතකම දේශය දැහැමි වුණා. අද අපේ රාජ්‍ය නායකයාත් හැම මොහොතකම සෑම ආගමකම ඇති ඒ ගැඹුරු දහම් කරුණු පිළිබඳව ගෞරවයෙන් කටයුතු කරන නායකයෙකු බව මුළු රටම දන්නවා. ඉතින් එතුමන්ගේ ආශිර්වාදයෙන් අරලියගහ මන්දිරයේ සිටගෙන එන අමාදම් සිසිලස මේ 90 වන ධර්මදේශනයත් අප ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ. පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසුපුවේ අනුශාසක අවසරයි ගෞරවාර්හ කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින් වහන්සේට අප සෑම සියලු දෙනාම සාදු නග හඬ නංවා ආරාධනා කරමු අද ධර්මදේශනය සඳහා. අවසරයි ස්වාමින් වහන්සේ. නමස්කාරය කියන්නේ කවුරුද? නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි.
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත ආමබන්තේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පුරාණමේ තං අතුල නේතං අජ්ජතනාමිව නින්දන්ති තුන්හි භාසීනං නින්දන්ති බහුභානීනං මිතභානිම්පි නින්දන්ති නත්ති ලෝකේ අනින්දිතෝ නචාහු නච භවිස්සති නචේතරහි විජ්ජති ඒකාන්තං නින්දිතෝ පෝසෝ ඒකාන්තං වා පසංසිතෝති පින්වත්නි අද මේ ජනාධිපති මැදුරේ සිදුවෙන 90 වෙනි ධර්ම දේශනාව කාලගුණික ප්‍රශ්නයක් නිසා කතරගම සිට අපේ පින්වත් ජනාධිපතිතුමාට මෙහෙට සහභාගී වෙන්න තියෙන අවස්ථාව නැති වෙලා ගියා කාලගුණික දෝෂයක් නිසා. නමුත් එතුමා එහි සිට මේ වැඩසටහනට සහභාගී වෙනවා. පින්වත් ජනාධිපති ආර්යාව අපේ නාමල් රාජපක්ෂ මැතිතුමා අනිත් ජනාධිපතිතුමාගේ පින්වත් දරුවන් ඒ වගේම සදහැවත් පිරිස දහස් ගණනින් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්ට සූදානම්ව සිටිනවා.
මා මේ ධර්ම දේශනාවේදී බුද්ධ ශාසනය ගැනත් බෞද්ධ ඉතිහාසය ගැනත් කරුණු කීපයක් කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මාතෘකා කරපු ගාථා රත්නේ ධම්මපදයේ තියෙන්නේ. අතුල කියලා උපාසක කෙනෙක් රේවත රහතන් වහන්සේ ළඟට යනවා බණ අහන්න. ගිහිල්ලා වාඩි වෙලා ඉන්නවා පිරිසක් එක්ක. ඒ වෙලාවේ උන්වහන්සේ හිටියේ භාවනා කරමින්. භාවනා කරමින් නිස්සබ්ද හිටපු නිසා මේ උපාසක එතනින් ගියා. බැන බැන ගියා මේ ස්වාමීන් වහන්සේලා වැඩන්නේ බණක්වත් කියන්නේ නැහැ කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා කිව්වා ස්වාමීනි අපි රේවත ස්වාමීන්ද්‍රයන් වහන්සේ මුණ ගැහුණා. අනේ උන්වහන්සේ බණ කිව්වේ නැහැ කිව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ඇත්තන් ගිහිනම් බණ අහන්න හොඳට පැහැදීම ඇති කියලා බොහෝ වෙලාවක් බණ කිව්වා. දීර්ඝව. එතකොට ඒ අතලූපාසක ඒක බණ අහලා අපහැදුණා. මේ බණ කියන්න ගත්ත වෙලාව කියලා. මෙච්චර ගොඩක් කියන්න ඕනේද කියලා බැන බැන ගියා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ ගාවට ගියා. ගිහලා කිව්වා අනේ ස්වාමීනි අපි ප්‍රේවත ස්වාමීන්ද්‍රයන් වහන්සේ ළඟට ගියා. උන්වහන්සේ මොකවත් කිව්වේ නැහැ. සාරිපුත්යන් වහන්සේ ළඟට ගියා. උන්වහන්සේ ගොඩාක් කරුණු කිව්වා. අපිට ඔළුවට ගන්න බෑ එච්චර. ඉතින් ඔබ වහන්සේ ළඟට ආවා කිව්වා බණ ටිකක් අහන්න. ආනන්ද හාමුදුරුවෝ බොහොම පොඩ්ඩක් කිව්වා. ආනන්ද හාමුදුරුවන්ට බැන බැන ගියා චූට්ටක් කිව්වා කියලා. බුදුරජාණන් වහන්සේ ළඟට මේ පිරිස ගිහින් කිව්වා මේ කාරණේ. බුදුරජාණන් වහන්සේ වදාලා පෝරාණ මේතං අතුල බොහොම පැරණි දෙයක් නේතං අජ්ජතනාමිව අද විතරක් තියෙන එක නෙවෙයි. නින්දන්ති තුන්නී භාසීනං නිස්සබ්දව හිටියොත් ඒත් බනිනවා. නින්දන්ති බහුමානිනං වැඩිපුර ධර්මයේ කිව්වොත් ඒත් බනිනවා. මිතබානිම්පි නින්දන්ති ප්‍රමාණයට කිව්වොත් ඒත් බයිනවා. නත්ති ලෝකේ අනින්දිතෝ ලෝකේ නින්දා නොලැබූ කෙනෙක් නැහැ. නචාහු නච භවිස්සති නචේතරයි විජ්ජති. නින්දා නොලැබුව අය අතීතෙත් නැහැ. අනාගතේ හටගන්නෙත් නැහැ. වර්තමානෙත් නැහැ. ඒකාන්තෝ නින්දිතෝ පෝසෝ නින්දා විතරක් ලැබූ කෙනෙක් ලෝකේ නැහැ. ඒකාන්තං වා ප්‍රශංසිතෝ ප්‍රශංසා විතරක් ලැබූ කෙනෙකුත් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේගේ මේ ගාථා රත්යෙන් පේනවා මේ ලෝකේ ජීවත් වෙන්න ගිහි වේවා පැවිදි වේවා ඕනෑම කෙනෙකුට නින්දාම විතරක් ලැබෙන්නේත් නැහැ ප්‍රශංසාම විතරක් ලැබෙන්නේත් නැහැ. නින්දාත් ලැබෙනවා ප්‍රශංසාත් ලැබෙනවා. එතකොට සේවය කරන්න කැමති එක්කෙනා ප්‍රශංසාව හොය හොය නෙමෙයි සේවය කරන්නේ. ගෞරවය හොය හොය නෙමෙයි සේවය කරන්නේ මිනිස්යා කෙරෙහි අනුකම්පාවෙන්. අනුකම්පාවෙන් කටයුතු කරද්දිත් බැනුම් අහන අවස්ථා මිනිස්යන්ට උදා වෙනවා. ඉතින් මේ ගාථා රත්නේ අර්ථ හොඳට තේරුම් ගත්තා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. පින්වතුනි බුද්ධ ශාසනය අති දුර්ලභයි. බුද්ධ ශාසනය කියලා කියන්නේ අපි හොඳටම ඒක කැටිකල්ලා ගත්තොත් සබ්බ පාපස්ස අකරණං සියලු පව් නොකිරීම කුසලස්ස උපසම්පදා කුසල් රැස් කිරීම සචිත්ත පරියෝදපණං සොකීය සිත පිරිසිදු කිරීම ඒතම් බුද්ධාන ශාසන මේ තමයි බුදුරුන්ගේ අනුශාසනාව. එතකොට පින්වත්නි පව් නොකර සිටීමත් කුසල් රැස් කිරීමත් සිත පිරිසිදු කිරීමත් කලේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. ඒක කලේ කොමකින්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්.
බුදුරජාණන් වහන්සේ දවසක් අයෝධ්‍යා කියන නගරේ ගංගානම් ගංගායිනේ වැඩ හිටියා. මේ වගේ වැස්ස කාලෙක ගංගානම් ගඟ උතුරා ගලනවා. ලොකු දරක් හදන් මේ ගංගා නදිය දිගේ පාවෙලා යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි මේ ගලාගෙන යන ගඟේ පාවෙන දරකොටන් දෙස බලන්න. මේ දරකොටන් එගොඩ ගැහුවොත් පහළට යන්නේ නැහැ. මෙගොඩ ගැහුවොත් පහළට යන්නේ නැහැ. ගඟ මැද්දේ තියෙන කඳු ගැටියකට හැප්පුණොත් පහළට යන්නේ නැහැ. සුලියකට අහුවෙලා යට ගැහුවොත් ඒත් පහළට ගලාගෙන යන්නේ නැහැ. ගඟේ ගහගෙන යද්දී කොටේ කුණු වෙලා ගියොත් ඒත් පහළට යන්නේ නැහැ. ඊළඟට මිනිස්සු ඇදලා ගත්තොත් ඒ කොටේ පහළට යන්නේ නැහැ. දෙවියෝ ඇදලා ගත්තොත් ඒත් පහළට යන්නේ නැහැ. හැබැයි මේ අනතුරකටපත් උනේ නැත්නම් කොටේට මොකද වෙන්නේ කියලා ඇහුවා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ගඟ දිගේම ගිහිල්ලා කොටේ කෙලින්ම මුහුදට වැටෙනවා. එව්ව මහණෙනි ඇයි මේ කොටේ කෙලින්ම ගිහින් මුහුදට වැටෙන්නේ? ස්වාමීනි ගඟ ගලන්නේ මුහුදට නිසා. මුහුද බලා ගඟ යන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවන බලා යන්නයි තියෙන්නේ. ඒ නිසා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වගේ ගඟ වගේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගඟට වැටුණු කොටිය වගේ ඔබ ඔබගේ ජීවිතය තුළ ඔබ ඇස කන නාසය දිවකය මනස කියන මෙතරට අහුන්නේ නැත්තම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු කියන එතරට අහුන්නේ නැත්තම් කඳු ගැටියකට අහු වෙනා වගේ මාන්නෙට අහුන්නේ නැත්තම් ඔබ නන්දි රාගයට අහු වෙනා වගේ සුලියකට අහුන්නේ නැත්තම් කුණු වෙලා යනවා වගේ ඔබ අතරමඟදී මහාන ජීවිතේ දුස්සීල වුණේ නැත්තම් මිනිස්සුන්ගේ වැඩ කටයුතු කරන්න ගිහිල්ලා ඔබේ ධර්ම මාර්ගය ඔබ නසාගත්තේ නැත්තම් ඔබ දිවි ලෝකේ පතපත ඉඳලා ධර්මයේ දිනු කළේ නැත්තම් ඔබට ආර්ය අෂ්ටාංගික මාර්ගය ගමන් කරන්න පුළුවන්. එහෙම වුණොත් ඔබ කෙලින්ම නිවන කරා යනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම තමයි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට උගන්වා දුන්නේ. ඉතින් මේ කාරණේදී බොහෝ බුද්ධිමත් අය තමයි මේ ධර්ම මාර්ගය ගිහිල්ලා අවබෝධ කරගත්තේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බැලුවා උන්වහන්සේගේ අවසාන කාලේ කොහෙද මේ ශාසනය පිහිටන්නේ? ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥා මාර්ගයේ දියුණු කරන ජනතාව උන්වහන්සේගේ නිර්මල ධර්මයේ කොහෙද පිහිටන්නේ? බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ධර්මයේ පිහිටන්නේ බුදුන් පහළ වූ රටේ නෙවෙයි. මේ ලංකාද්වීපේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ ලංකාද්වීපය ආරක්ෂා කරන්න කියලා සක්දිවිඳුට පැවරුවා. පතිට්ඨිස්සති දේවින්ද ලංකාය මම ශාසන. මාගේ ශාසනය මේ ලංකාවේ පවතිනවා. ඒ නිසා සක්‍ර දේවේන්ද්‍ර මේ ලංකාද්වීපය ආරක්ෂා කරන්න කියලා. සක්දිවිඳු තෙරුවන් සරණ ගිහපු කෙනෙක්. මේ සක්දිවිඳු ලංකා ආරක්ෂා කිරීමට උප්පලවන්න දෙවියන්ට බාර දුන්නා. ඒ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ මීට 2555කට කලින්. ඒ 2555 වෙද්දී වෙසක් පොහොය දවසේ තමයි විජේ කුමාරයා පිරිස සමග ලංකාවට ගොඩ බැස්සේ. එතකොට සිංහල ජාතිය ආරම්භ වුණේ මීට 2555කට කලින්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලැබෙන යුගය ආවට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වඩිද්දි ලංකාවේ රජ කළේ දේවානම්පියතිස්ස රජතුමා. ධර්මාශෝක රජුරෝ
වෙනත් භික්ෂුන් වහන්සේ නමක් වෙනත් රහතන් වහන්සේ නමක් ලංකාවට එවන් නැතුව තමන්ගේම පුත්‍ර රත්නය ලංකාවට එව්වේ. තමන්ගේම දියණිය ලංකාවට එව්වේ. ලංකාවේ බුද්ධ ශාසනය ආරක්ෂා වෙන බවට තියෙන අනාවැකිය රහතන් වහන්සේලාගේ දැනගෙන. ධර්මාශෝක රජුරෝ ස්තූප 84000 කරද්දී රාමගාම කියන ස්තූපයේ තිබිච්ච ද්‍රෝණිය ධාතුන් වහන්සේලා ගණ්ඩ ලෑස්ති වුණා. එතකොට රහතන් වහන්සේලා කිව්වා මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ කිව්වා ආහාර රජතුමනි ඌකට අත තියන්න එපා. ශ්‍රී ලංකාවේ ඉදි වෙනවා මහා ස්තූපයක්. ඒ මහා සෑයට තමයි මේ ධාතු වෙන් කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා පරිදි මහා කස්සප මහරහතන් වහන්සේ තමයි මේ ධාතු වෙන් කළේ ද්‍රෝණය ධාතුන් වහන්සේ. එතකොට මේ ධාතුන් වහන්සේලා ස්වර්ණමාලී මහා චෛත්‍ය දැන් වැඩ ඉන්නේ. එතකොට ධර්මාශෝක රජුරු මේ ඔක්කොම දැනගත්තා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයක් තියෙනවා. ශ්‍රීමා බෝධින් වහන්සේ ලංකා ධරණීතලයේ පිහිටනවා බුද්ධ ශාසනය අන්තර්දාන වෙනකන්. එතකොට සීමා දැන් ලංකාව තියෙන්නේ ඉන්දියාවට දකුණු දිශාවෙන්. එතකොට බෝධින් වහන්සේ අපිට ලැබුණේ දකුණු පැත්තේ ශාඛාව. මේ දකුණු පැත්තේ ශාඛාව තමයි වඩාහිඳිවි අනුරාධපුරේ. එතකොට අනුරාධපුරේ බෝධි ශාඛාව පිහිටෙව්වේ වෙසක් පොයේ දවසේ. වැඩම්මිවි වප්පෝයේ වෙසක් පොයට තමයි බෝධි ශාඛාව පිහිටෙව්වේ. එතකොට සීමා බෝධින් වහන්සේ පිහිටවපු දවසේ ආර්ය චාරිත්‍රානුකූලව දේවානම්පියතිස්ස රජුරෝ ලංකාවේ ඔටුනු පැලැන්දා. එදා ඉඳලා බෝධින් වහන්සේ ලංකාවේ පිහිටවපු දවසේ ඉඳලා ලාංකිකයන්ගේ අවුරුද්ද උනේ උත්සව දවස උනේ නිදහස් දිනේ උනේ වෙසක් පොය දවස. එතකොට ඒකම ලංකාව ධර්මාශෝක රජුරු සම්පූර්ණයෙන්ම ලංකාවට පිරිසෙවලා ලංකාව ශක්තිමත් කළා අනාගතයේ ගෞතම බුද්ධ ශාසනය පිහිටීම පිණිස. පින්වත්නි ඉන්දියාවෙන් අපට උදව් කළේ ওই රජුරු විතරයි. ඊට පස්සේ ඔක්කොම කළේ ගහපු එක. එතකොට ඉන්දියාවේ ධර්මාශෝක මහාධිරාජයා ලංකාව ශක්තිමත් කළේ එතුමා බෞද්ධ වෙච්ච නිසා. එතුමා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නිසා. එතුමාගේ ඉතිහාසය ඔබ දන්නවද? එතුමා මිය ගියා. මිය ගින් එක්තරා භූතාත්මයක් ලැබුවා. මිහිඳු මහ රහතන් වහන්සේ ඒකෙන් නිදහස් කළා එතුමාව. ඊට පස්සේ ලංකාවේ අනුරාධපුරේ උපන්නා. පැවිදි වුණා. අරහත්ත්වයටපත් වෙලා ලංකාවේ පිරිනුවම් පෑවා ධර්මාශෝක රජුරු. එතකොට බලන්න ඒ කාලේ තිබුණේ ගෞතම බුද්ධ ශාසනයේ ධර්මය අවබෝධ කරන අදහස විතරයි. බුදුරජාණන් වහන්සේ අනාවැකියක් පළ කළා මහා කස්සප මහරහතන් වහන්සේට. මහා කස්සප නවක බඩු වැඩි වෙනවා වගේ මේ පිරිස වැඩිවීමෙන් ශාසනය විනාශ වෙන්නේ නැහැ. මේ පඨවි ආපෝ තේජෝ වායක වෙන බාහිර දෙයක් ශාසනය විනාශ කරන්නේ නැහැ. මේක ඇතුළෙම බිහි වෙනවා විනාශ කරන්න ඕන පුද්ගලයා. ඒ පුද්ගලයා මේක විනාශ කරනවා කිව්වා. මේක පුදුම සත්‍යයක්. දැන් අපි ගත්තොත් රජයක් විනාශ කරන කෙනෙකුට ඇතුළෙම බිහි වෙනවා. පක්ෂයක් විනාශ කරන කෙනත් ඇතුළෙම බිහි වෙනවා. ඊළඟට සමාජයේ සංඝ සමාජය ගත්තොත් ඒක විනාශ කරන එක්කෙනත් ඇතුළෙම බිහි වෙනවා. මහමෙවුනා වුණත් විනාශ කරන කෙනෙක් ඇතුළෙම බිහි වෙනවා. ඒක බුද්ධ ශාසනය විනාශ කරන කෙනා බිහි වෙනවා. කොහොමද බිහි වුනේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉස්සරහට යද්දී ධර්මය අවබෝධ කරන පිරිස යද්දී මේ ධර්මයේ කෙරෙහි සැක කරලා වාද විවාද කරන්න පටන් ගත්තා. වාද විවාද කොච්චර දරුණු විදියට කළාද කියන්නේ තුන්වන ධර්ම සංගායනාව වෙද්දී
කතාවස්තු ප්‍රකරණය නැමැති අභිධර්ම ග්‍රන්ථය ඔබට කියවන්න හම්බුනොත් කියවලා බලන්න. කතාවස්තු ප්‍රකරණය නැමැති අභිධර්ම ග්‍රන්ථයක් තියෙනවා. මේ අභිධර්ම ග්‍රන්ථයේ තියෙන්නේ වාද. මේ පැත්තෙන් වාදයක් කියනවා, ඒ පැත්තෙන් උත්තර දෙනවා. මේ පැත්තෙන් වාදයක් කියන, මේ පැත්තෙන් උත්තර දෙනවා. හැබැයි පිළිතුරු සඳහා බුද්ධ වචන උපුටා දක්වනවා. ඒ උපුටා දක්වන හැම බුද්ධ වචනයක්ම සූත්‍ර පාඨයක්, අභිධර්ම පාඨයක් නොවේ. එතකොට ඒකෙන් අපිට පැහැදිලිව ඔප්පු වෙනවා සියලු දෙනා පොදුවේ සූත්‍ර දේශනා බුද්ධ ධර්මය හැටියට පිළිගත්තු බව. ඒක කතාවස්තු ප්‍රකරණය කියවීමෙන් ඕන කෙනෙකුට හොයාගන්න පුළුවන්. කාලයක් යනකොට මේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ එපා කියපු දෙයක් කළා. සංස්කෘත භාෂාවට මේ ත්‍රිපිටකය හැරෙව්වා. සංස්කෘත භාෂාවට හරවපු ගමන් පළවෙනි නිරෝධය ආවේ බ්‍රාහ්මණයන්ගෙන්. ඇවිල්ලා මොකද ඒගොල්ලෝ වේදේ සංස්කෘතෙන් තිබුණේ. ඒගොල්ලෝ මේක කියෙව්වා සංස්කෘතෙන් තියෙන නිසා. කියවට මේකේ තියෙනවා ආත්මයක් නැහැ. අනාත්මයි. දෙවි කෙනෙක් මෞංකාරයක් නැහැ. හේතුඵල ධර්ම. මේකට විරුද්ධව වාද විවාද නගන්න පටන් ගත්තා. එතකොට භික්ෂුන් වහන්සේලාට ධර්මයේ හැසිරීම පස්සෙක දාලා වාද විවාද කරන්න සිද්ධ වුණා. මේ වාද විවාද දැන් නාලන්දා විශ්වවිද්‍යාල වගේ තැන්වල අන්තිමට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගෙනිල්ල පැත්තක දාලා වාද විවාද කරන හැටි, ජ්‍යොතිෂ, වෙදකම් මේවා තමයි අන්තිමට ඉගෙනුවේ. බුද්ධ දේශනා එහෙමම පස්සට ගියා. කවුද පස්සට දැම්මේ? ඇතුළින්ම බිහි වෙච්ච අය. ඊට පස්සේ වාද විවාද කරපු භික්ෂූන් කිව්වා මේ මාර්ගඵල පිරිහෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ විසඳුම අසාර්ථකයි. මේ ඇතුළෙන් එන ප්‍රශ්නයක් මේ. පිටින් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියලා මාර්ගඵලලාභී බිහි වෙනවා. ඒගොල්ලෝ පිරිහෙන්නේ නැහැ කියලා ධර්මයේ තියෙනවා. දැන් ඇතුළෙන්ම භික්ෂුන් වහන්සේලා කියනවා නෑ පිරිහිනවා. ඊට පස්සේ කිව්වා අපි ඕක අතාරිමු. මොකද්ද? ගෞතම බුද්ධ ශාසනයේ ධර්මය අවබෝධ කිරීම අතාරිමු. ඔන්න ඇතුළෙන් ආපු ප්‍රශ්නේ. ඊට පස්සේ කිව්වා අපි බුදු වෙමු. ඔන්න මහායානය කියලා මිත්‍යා දෘෂ්ටියක් උපන්නා. ඒ මහායානය කියන මිත්‍යා දෘෂ්ටි උපන්නට පස්සේ පාරමී පුරාගෙන යන්න බෝධ සමාජයක් බිහි කරමු කියන මිත්‍යා අදහසක් ගෙනාවා. ඊට පස්සේ ඒක තමයි පැතිරිලා ගියේ. අදට ලෝකේ තියෙන්නේ ඒක. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නෙවෙයි. ඉතින් මේක පැතිරිලා ගියාට පස්සේ මේගොල්ලෝ දැන් ගෞතම සාසනය තුල ධර්මය අවබෝධ කරන අදහසක් නැහැ. එතකොට සීලේ නැහැ. නැතු යනවා. සමාධිය වැඩිීමේ අවශ්‍යතාවය නැතු යනවා. ප්‍රඥාව දියුණු කිරීමේ අවශ්‍යතාවය නැතු යනවා. සීල සමාධි ප්‍රඥා නැතු යනවා. ඊට පස්සේ තියෙන්නේ තමන්ගේ පැවැත්ම පිණිස බලය තහවුරු කර ගැනීම. ඔන්න උතන්ට අත ගැහුවා. දැන් යන්නේ බමුණොත් එක්ක වාද විවාද. වාද විවාද යද්දී ඔන්න සිද්ධ වුණා වේදයට විවේචන කරන්න. වේදය ගැන විවේචනය කරන්න පටන් ගත්තා. කාලයක් ගියාම ධර්මයේ කොච්චර නැති වුණාද කියන්නේ ඉස්සල්ලාම කලේ මහායාන භික්ෂූන් බුද්ධ ශාසනයේ ගෞතම බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරණයට ගැරහෙව හීන යාන කියලා. ගරහලා අයින් කළා දැම්මා වාද විවාද කළා නැති කළා. ඊට පස්සේ බ්‍රාහ්මණයොත් එක්ක වාද විවාද කරන්න පටන් ගත්තා. පටන් අරගෙන දැන් ඔබ අහලා තියෙනවද ටිබෙට් කියන රට. නාලන්දා විශ්වවිද්‍යාලෙන් පද්ම සම්භව කියන මන්ත්‍රධාරියෙක්. ඒ කියන්නේ භික්ෂුවක් මන්ත්‍ර කරලා මන්ත්‍රකාරයෙක්. වනාන්තරයට ගිහිල්ලා ව්‍යාග්‍රේ කල්ලගෙන ව්‍යාග්‍රයාගේ පිටේ නැගලා තමයි සිකීම් හරහා ටිබෙට් රටට ගියා. ඒ සිකීම් හරහා ටිබෙට් රටට ගිහිල්ලා නැවතිච්ච තැනට අද කියනවා ටයිගර් ස්නේක් ටෙම්පල් කියලා. එතන ඉඳලා මෙයා ටිබෙට් මිනිසුන්ට උගන්වුවේ අර මිත්‍යා ධර්මයේ. ටිබෙටේ තිබුණා මලුන් ඇදහන එකක් බොන් කියලා. ඒකත් එක්ක එකතු වුණා මෙයා. එතකොට අද තියෙන්නේ ටිබෙට් බුද්ධ ධර්ම කියලා ඒ විකෘතිය. නිර්මල ධර්මෙ නැති වෙලා ගියා. ලංකාවේ නිර්මල ධර්මය ආරක්ෂා වුණා. දැන් ලංකාවේ නිර්මල ධර්මය ආරක්ෂා වෙද්දිත් ලංකාවේ එක එක ආක්‍රමණිකයන්ගේ ඇහැට ගොදුරු වුණා. දැන් අපි දන්නවා ලංකාවේ ඉස්සල්ලාම
පිළිවෙලකට සකස් කරපු රාජ්‍ය නායකයා තමයි පණ්ඩුකාභය රජුරු. පණ්ඩුකාභය රජුරුවන්ගෙන් පස්සේ ලංකාව ගෞතම බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ගඳ කිලිය බවට පත් කළේ දේවානම්පියතිස්ස රජුරු. ඊට පස්සේ අවුරුදු එලාර ඇවිල්ලා අවුරුදු 44ක් ලංකාව යටත් කරගෙන හිටියා. ඊට පස්සේ දකුණින් පහළ වුණා වීරයෙක් දුටුගැමුණු රජුරු. පහළ වෙලා සම්පූර්ණයෙන්ම ලංකාව එක්සේසත් කළා. ඔන්න බේරගත්තා. ඊට පස්සේ ආයෙ ටික දවසක් යද්දි ආයෙ බ්‍රාහ්මණයෙක් ඇති කරා මේ කැරල්ලක්. බමුණන්ගෙන්ම අපිට කරදර වුණේ. ඒ කැරල්ලේදී බොහෝ හානි සිද්ධ වුණා. වළගම්බා රජුරෝ ඔන්න ආයෙත් ලංකාව බේරගත්තා. අතේ ඇඟිලි ගානට තමයි මේ රජවරු ටික ඉන්නේ. හරියට ලංකාව බේරගත්තු. ඊට පස්සේ වරින් වර ඇවිල්ලා අපේ ලංකාව මංගොල්ල කකා ගියා. දකුණු ඉන්දියාවෙන් ඇවිල්ලා. මම ඒකයි කිව්වේ අපේ ඉතිහාසය ගත්තොත් බෞද්ධ වෙච්ච රජතුමා විතරයි අපිට උදව් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔය වාද විවාද යද්දී ඔන්න ඉන්දියාවේ බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා ගෞතම බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා මහායානය කියන විකෘති ශාසනයක් බිහි වුණා. විකෘති ශාසනය තුල තිබුණේ බුදුබව පැතිල්ලයි පාරමී විතරයි. ඒක බුදුරජාන් වහන්සේගේ ධර්මයෙන් නෙවෙයි. උන්වහන්සේගේ ධර්මය මං කිව්වා අර ගංගානංගගේ නදිය පෙන්නලා කිව්වේ මේ නදියේ ගහගෙන යන්නේ මේ කොටේ වගේ කියලා විස්තර කළා කියලා. චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම නැතුව ගියා. ඊට පස්සේ මොකද වුනේ? මේ පර්සියාවේ ඇදහිව්වා එක්තරා මේ ගවයන් මරාගෙන කන භූත බලවේගයක් මිත්‍ර කියලා. ඍග්වේදයේ ඒක සඳහන් වෙනවා රුද්‍ර කියලා. බ්‍රාහ්මණයෝ ඒක ගත්තා ශිව කියලා. අරගෙන මේ ශිව ඇදහිල්ල වැඩි කළා. ශිවට කිව්වා බුද්ධ ශාසනය විනාශ කිරීම පිණිස අපිට උදව් කරන්න කියලා. ඔන්න ක්‍රිස්තු වර්ෂ 788 දී කේරළේ උපන්න සංකරාචාර්ය බිහිසුණු වාද විවාද කරලා ඉන්දියාවේ සම්පූර්ණයෙන්ම මහායාන බුද්ධ ආගම නැති කළා. මහායාන භික්ෂුන් වහන්සේලා සියලු දෙනාම මැරුවා. ඊට පස්සේ බ්‍රාහ්මණයෝ කතා වුණා දැන් ලංකාවේ බුද්ධ ආගම තියෙනවා. ලංකාවේ බෞද්ධ ශාසනය තියෙනවා. ලංකාවට කියන්නේ බුදුරජුන්ගේ ධර්ම භාණ්ඩාගාරය කියලා. ලංකාවට කියන්නේ පෙරදිග ධාන්‍යාගාරය කියලා. ලංකාවට කියන්නේ ඉන්දියන් සයුරේ මුතු ඇටේ කියලා. එතකොට බැලුවා මේ ලංකාව දිහා බලාගෙන ආයෙත් ලංකාවෙන් බුද්ධ ආගම ඉන්දියාවට එන්න පුළුවන්. ඊට කලින් ලංකාව කෙරේ දේශ කරන ජනයා බිහි කරන්න ඕනේ. මේක බ්‍රාහ්මණයින්ගේ ගැටයක්. එතකොට ඒකට සහභාගී වෙලා තියෙනවා ආන්ධ්‍ර, කේරළ, තමිල්නාඩු කියන ප්‍රාන්ත තුනේ බ්‍රාහ්මණවරු. ඒගොල්ලෝ ව්‍යාපෘතියක් පටන් ගත්තා. ඒ ව්‍යාපෘතියට ඒගොල්ලෝ පාදක කරගත්ත දසරථ ජාතකේ. දසරථ ජාතකයේ තමයි රාම කතාව තියෙන්නේ. ඒගොල්ලෝ නිර්මාණය ප්‍රබන්ධයක් ගෙතුව 9 වෙනි සීවසේ රාමායන කියලා. ඊට පස්සේ මුල් කාලේ පින්වත්නි හැම රජමාලිගාවකම තිබුණා මේ ශ්‍රවණය කරන කතා. ඒ කතාව තිබුණේ අස්සඝෝෂ ආචාර්යයන්ගේ බුද්ධ චරිත මහා කාව්‍ය. බුද්ධ චරිතය තමයි කතා කර කර හිටියේ. එතකොට මේ බුද්ධ චරිතය දැන් නැහැනේ බුද්ධ ශාසනය අයින් වුණා, පුරোহিত වුණා බ්‍රාහ්මණයෝ. එතකොට බ්‍රාහ්මණය තමයි ආවාද කරන රජුරවන්ට අනුශාසනා කරන්නේ. ඊට පස්සේ මොකද වුනේ? ඔන්න අපේ රටේ දුර්වල පාලකයෙක් ආපු වෙලාවේ අනුරාධපුර යුගයේ ඔන්න මේ 1015 දී ලංකාව ආක්‍රමණය කළා. 1017 දී ලංකාව ඇල්ලුවා පළවෙනි රාජේන්ද්‍ර. එයාලන්ගේ උපකාරී වුණේ ඒගොල්ලන්ගේ තිබුණු ආදිරාජ සංකල්ප. ලංකාව කියන නම ඒගොල්ලෝ අයින් කළා. අයින් කළ ලංකාවට නම දැම්ම මුඹුඩ චෝල දේශම් කියලා. ඊට පස්සේ මේ ලංකාවට ඔන්න ආයි නායකයෙක් පහළ වෙනවා. දකුණෙන් පහළ වෙනවා කීර්ති කුමාරයා. කීර්ති කුමාරයා පහළ වෙලා කීර්ති කුමාරයාට සිද්ධ වුණා තමන්ගේම නෑදෑයොත් එක්ක සටන් කරන්න ලංකාව විස්තර වෙන්න.
ඊට පස්සේ කීර්ති කුමාරයා සම්පූර්ණයෙන්ම ලංකාව තුලින් දෙමළ පාලනය සෝදා හැරලා ඒ අවුරුදු 70ක් වගේ කාලයක් තුල තිබිච්ච පාලනය සම්පූර්ණ නැති කළා 1070 දී ලංකාවේ එතුමා එක්සේසත් කළා ලංකාව තුල පළවෙනි විජේබාහු නමින් ඔටුනි පැලැන්දුවා පොළොන්නරුවේදී. මහාචාර්ය සෙනරත් පරණවිතානසූරින් කියන්නේ ඒ විජේබාහු කුමාරයා පහළ නොවෙන්න සිංහල ජාතියේ පැවැත්ම ඉවරයි කියලා. එහෙම වෙන්නේ ගෞතම බුද්ධ ශාසනයේ පවතින මේ රටේ මේක රැකගන්න කවුරු හරි පහළ වෙනවා. ඊට පස්සේ වින්වත්නි මේ රටේ පහළ වුණා උදාර නායකයෙක් ඒ තමයි පරාක්‍රමබාහු රජතුමා. ඒ පරාක්‍රමබාහු රජුරුවන්ගෙන් පස්සේ ආය ටික ටික මේ රටේ දේශපාලනය අස්ථාවර වුණා. රජවරු රජ වෙනවා අවුරුද්දයි දෙකයි. මරනවා ඊළඟ එක්කෙනා රජ වෙනවා. මරනවා ඊළඟ එක්කෙනා රජ වෙනවා. එහෙම තමයි තිබුණේ අස්ථාවර. මේ අස්ථාවර දේශපාලනය බලලා කල්යල් බලලා ශිව භක්තික මාග එයාට කියන්නේ කාලිංග මාග කියලා. කාලිංග කියන්නේ පින්වත්නි මේ ආන්ධ්‍ර දේශයේ උඩ කෙළවර. ඒ කාලිංග දේශයේ තමයි දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටියේ. ඔබ දන්නවා ඇති දන්ත ධාතුන් වහන්සේ ලංකාවට වඩම්මාගෙන ආපු ආකාරය. දන්ත ධාතුන් වහන්සේ ලංකාවට වඩම්මාගෙන ආවේ හේමමාලාගේ හිස ඇතුලේ සංගවාගෙන. ඊළඟට තවුසන්ගේ වෙස් අරගෙන. එහෙනම් අපිට පේනවා බෞද්ධ ගිහි කෙනෙකුගේ වෙස් අරන්වත් පාරේ බහැලා යන්න බැරි තත්වයක් එදා ඉන්දියාවේ තිබ්බා. ඉතින් මේ කාලිංග මාර්ග කියන්නේ ඊට පස්සේ කාලිංග රාජවංශිකයෝ ඇවිල්ලා මේ දකුණු ඉන්දියාවේ පදිංචි වෙලා බ්‍රාහ්මණ කාන්තාවන් සරණ පවාගෙන ශිව භක්තික රාජ පරම්පරාව බිහි කළා. කාලිංග කියන්නේ ඒගොල්ලෝ කාලිංග දේශින් ආව නෙමෙයි. මේ පහලින් ආවේ. මහාවංශය සඳහන් වෙනවා කේරළෙන් යෝධයෝ 20000ක් අරගෙන ඇවිල්ලා අපි කේරළෙන් ආපු කාණ්ඩ කියලා සම්පූර්ණයෙන්ම මුළු අනුරාධපුරීම ඝාතනය කළා. පොළොන්නරුව විනාශ කළා. හැම සිංහල බෞද්ධයෙකුම විනාශ කළා. එක්කෙනෙක් එක අතක් හරි කකුලක් හරි කපලා දැම්මා. විශාලම හානිය ඉතිහාස කරපු. මහාවංශය සඳහන් වෙනවා ඊට පස්සේ ලංකාව මිසදුටු ගැන්නුවා. මිසදුටු ගැන්නුවා කියන්නේ Hindu ආගමට හැරෙව්වා. කොහොමද හැරෙව්වේ? එතෙක් ආපු අවුරුදු 1500ක් තිස්සේ ආපු වෙසක් උත්සවය නැති කළා. නැති කළා කිව්වා උඹලට අද ඉඳලා වෙසක් නැහැ. අප්‍රේල් 14 සමරපන්. ඔන්න සිංහල අවුරුද්ද පටන් ගත්ත දවස. සිංහල අවුරුද්ද අපිට බිහි කළේ කාලිංග මාග. ඒක Hindu අවුරුද්ද. ඒ Hindu අවුරුද්ද සිංහලයන්ට සමරන්න දුන්නේ කාලිංග මාග. බලිබිලි පූජා පුරුදු කළා. කාලිංග මාග තමයි මුන්නේශ්වරමේ බිලි පූජාව පටන් ගත්තේ. ඔන්න ඒක තාමත් යනවා. ඒකේ තාම යන්නේ බ්‍රාහ්මණ බලි. පරම්පරාව හිවුවොත් කාලිංග මාගේ පරම්පරාව. එතකොට ඊළඟට මේ ජාතිවාදී කෝලහල පිටිපස්සේ තියෙන්නේ ඔය කාලිංග මාගගේ පරම්පරාවමයි. හොඳට තේරුම් ගන්න මේ පසුගිය දවස්වල ඇති වෙච්ච 30 අවුරුදු යුද්ධෙදී ඒක දේශපාලනයේ විතරක් නම් ඇයි අහිංසක භික්ෂුන් අරන් තලාවේ මැරුම් කෑවේ? ඇයි ශ්‍රීවංශෝදීන් වහන්සේට පහර දුන්නේ? ඇයි දලදා වහන්සේට පහර දුන්නේ? මේක ඇතුලේ තියෙන්නේ බෞද්ධ විරෝධය. ඉතින් ඒ නිසා අපිට පේන තෙක් මානක තිබුණේ පිළිසරණක්. දැන් මේ කාලිංග මාගගේ ප්‍රහාරයෙන් පස්සේ හරි නායකයෙක් බිහුන්නේ නැහැ. දිගින් දිගටම නැති වුණා. දිගින් දිගටම නැති වුණා. එතකොට ඊට පස්සේ වුණ අපිට ආවා පෘතුගීසි ආක්‍රමණ, ලන්දේසි ආක්‍රමණ, ඉංග්‍රීසි ආක්‍රමණ යන්තම් නිදහස ගන්නකට ආය විශේෂයෙව්වා මේ කාලිංග මාගගේ ප්‍රශ්නෙම. අපේ වාසනාවට රුහුණින් පහළ වුණ ආය නායකයෙක්. මට මතකයි මම පළවෙනි ධර්ම දේශනාව කරන්න මෙතනට පැමිණියේ ජනාධිපතිතුමා වශයෙන් දින්නට පස්සේ එතුමා අගමැති කාලේ මම අඳුනාගත්තා මේ තමයි කවදා හරි රට බේර ගන්න කෙනා කියලා. ඒ වෙනකොට ගොඩක් අඳුනගෙන හිටියේ නැහැ කවුරුවත්. දැන් නම් ඉතින් ඕන තරම් ඉන්නවා. ඒ වෙද්දි කවුරුත් හිටියේ නැහැ. එතුමා අඳුනගත්තේ මම. ඒ අගමැතිතුමා කාලේ මට මතකයි මම පෞද්ගලිකව ඉල්ලීමක් කළ රට බේර ගන්න නම් මෙතුමා දිනවන්න කියලා.
මං හරියට බැනුම් ඇහුවා ඒකට මේ සමහර මිනිසුන්ගේ. අර මං ගාතාවේ තියෙන හොඳ කළත් බයිනව නරක කළත් බයිනව. ඒ හැටිනේ නේ. නමුත් ඒක ඔප්පු වුණා. මෙතුමා 30 අවුරුද්දක යුද්ධේ ජයගත්තා. දැන් මෙතුමා මේ ලංකාව විස්ථාපිත කළා. ලංකාව ආරක්ෂා කරනවා. දුර්ලභ ගණේ නායකයෙක්. මේක වරුතු දෙන්නේ බටහිරට. බටහිර ගැන වචනයක් කියන්නම් මම. ඇමරිකාවේ අවුරුදු 55ක් වාසය කරපු මහත්තයෙක් ඇමරිකාව රට දාලා ආවා. පොල් ගහවිලා ඉල්ල මහත්තයෙක් කිව්වා අනේ හාමුදුරුවෝ මම කම්පැනි එක වැඩ කරන්නේ. මට දවසක් මේ කම්පැනි ලොක්කා දුන්නා VCD පටියක් ගිහිල්ලා බලන්න. මම මේ VCD පටිය බැලුවා. මේකේ තියෙන්නේ වඳුරු රැලක් ඉන්නවා. මේ වඳුරු රැලේ එක්තරා වඳුරෙක් නායකත්වයට ඔලු උස්සන සියලුම වඳුරන්ව මරනවා. මරලා මෙයා වඳුරු රැලේ නායකයා වෙනවා. ඊට පස්සේ මේ බැලුවා. පහුදා ගියාම අර සුද්ද අහනවා උඹ බැලුවද අරක? බැලුවා. මේක තමයි අපේ දර්ශනය. ඇමරිකාව අතහැරලා අපිට පේනවා දෙනකට වඳුරු රැල කොහොමද කටයුතු කරන්න කියලා. ඉතින් ඒ නිසා ඔලු උස්සන්න දෙන්නේ නැති ලෝකෙක අපේ මේ දුර්ලභ නායකයා රැක ගැනීමත් අපි කළ යුතු එක්තරා දෙයක්. ඒ වගේම මං කිව්වේ අගමැතිතුමාගේ කාලේ මම අඳුනගත්තේ. අනාගතේ මේ ප්‍රශ්නේ විසඳන කෙනා කියලා. හැබැයි මම දේශපාලනය කරන කෙනෙක් නෙමෙයි. සමහර ව්‍යාපාරිකයෝ මාව බලෙන් ලෑස්තුණා දේශපාලනට දාන්න. ඔබ වහන්සේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ කියලා මට ගෙවල් වලට අඬ ගහලා අවවාද කළා. මම කිව්වා මට ධර්මයේ තියෙනවා. මට පාර්ලිමේන්තුවකට යන්න ඕනේ නැහැ කිව්වා. භික්ෂුන් වහන්සේලා හැටියට අපිට විසඳුම් බුදුරජාන් වහන්සේ ඇති තරම් දීලා තියෙන්නේ. අපිට ධර්මයේ තියෙනවා විනය තියෙනවා. අපි ධර්මයේ විනය අතෑරියොත් අපිට වෙන වෙන විසඳුම් හොයාගෙන යන්න වෙනවා. ධර්ම විනය තුල තියෙන විසඳුම් හොඳටම ප්‍රමාණවත්. ඒ නිසා පින්වත්නි අපේ රට ගෞතම බුද්ධ ශාසනයෙන් පිහිටපු රට. ඉතින් ජනාධිපතිතුමා ගෞතම බුද්ධ ශාසනයට බොහොම ආදරය ඇති කෙනෙක්. ඒ වගේම මේ රටේ සියලු ජාතීන්ට ආදරය ඇති කෙනෙක්. ඒක විශේෂ දෙයක්. සියලු ජාතීන්ට ආදරය ඇති කෙනෙක්, සියලු ජාතීන්ගේම යහපත කල්පනා කරන කෙනෙක්. මම කිව්වේ අපිට බොහොම සුළු රජවරු ප්‍රමාණයක් තමයි අපේ ඉතිහාසයේ සිටින්නේ. පණ්ඩුකාභය රජතුමා, දුටුගැමුණු රජතුමා, වලගම්බා රජතුමා, විජේබාහු රජතුමා, පරාක්‍රමබාහු රජතුමා, ඊළඟට අපේ ජනාධිපතිතුමා. ඉතින් මේ නිසා අපි මේක තේරුම් අරගෙන මේ කටයුතු කරන්න ඕනේ. ඊළඟට මම මේ මාතෘකාව කරගත්තේ මේ මොනවා කළත් බැනුම් අහනවනේ හොඳ කළ නරක කළත් ඔන්න මට බයිනෝ අසපුව කියන නම වැරදි කියලා. ඒක පොතේ නැහැලු. දැන් බෞද්ධ සමහර පන්සල් තියෙනවා ඒ පන්සලේ නම බෞද්ධ මධ්‍යස්ථානය. මධ්‍යස්ථාන කියලා එකක් පොතේ නැහැ. සූත්‍රවල නැහැ. දේශනාවේ නැහැ. එතකොට සමහර බයිනවා මහමෙවුනා කියන නම දැම්මා කියලා. දැන් මහමුණා කියලා නම දාලා අපි නරක වැඩක් කරන්නේ නැහැ නේ. සීල සමාධි ප්‍රඥා වඩන්නේ. එතකොට ඉස්තිපතාරාම තියෙන ටියුෂන් පන්ති තියෙනවා. ජේතවනාරාම තියෙන කරාටි පන්ති තියෙනවා. ඉතින් ඒ නිසා මේ එහෙම වෙද්දී අපිට තේරෙනවා කෞසිලුවනේ තියෙන කවියක් තමා වරද නොදිස්නේ මෙර මාම දොස් දිස්නේ නුවන් බැහැර නහමු තමාමුත් නොදක්නේ කිව්. තමන්ගේ වරද පේන්නේ අනුන්ගේම දෝෂ හොයනවා. ඒක හරියට කොහොමද S2 තියෙන්නේ පිට බලහඳයි. තමාව පේන්න නෙමෙයි. ඒකනේ අපි පරිණි කතාවක් තියෙන්නේ තමන්ගේ ඇහි පොල් පරාල තියාගෙන පිට අනුන්ගේ ඇහි කුණු රොට්ටු හොයනවා කියලා. දැන් ඇමරිකාව කරන්නේත් එහෙම එකක් නේ. ඉතින් ඒ නිසා මෙබඳු ලෝකෙක අපිට තියෙන එකම හයිය බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. අපේ මං හිතන්නේ ජනාධිපතිතුමා මේක හොඳට දන්නවා. බුදුරජාණන් වහන්සේගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බලය මේ රටේ තියෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානය මේ රටේ තියෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණිය ධාතුන් වහන්සේලා මේ රටේ වැඩ ඉන්නවා. ගෞතම බුදුරජාණන් වහන්සේ තුන්ලොව ජයගත්තේ යම් වෘක්ෂයක් සෙවණේද ඒ වෘක්ෂයත් මේ රටේ වැඩ ඉන්නවා. ගෞතම බුදුරජාණන් වහන්සේ මුවින් යම් ධර්මයක් දේශනා කළාද ඒ ධර්මයේ ස්පර්ශ වූ දළදා වහන්සේලා මේ රටේ වැඩ ඉන්නවා.
එතකොට මේ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිර්මල ධර්මයේ මේ රටේ තියෙනවා. දැන් මේක තිබුණාට සිංහලෙන් කිව්වේ නැත්නම් අපි තේරුම් ගන්න කොහොමද? මම ඔබට කියන්නම් පාලි වරද්දන තැන්. අපි කියනවා වන්න ගන්ධෝ ගුණෝපේතං ඒතං කුසුම සන්තොසින් කියලා සමහර උච්චාරණය කරන්නේ නේ. සන්තොසින් නෙමෙයි සන්තතින් සමූහය. එතකොට ඒ වචනේ තාම හදාගෙන නැහැ. ඊළඟට අපි ගත්තොත් තව තියෙනවා මේ නමාමි බුද්ධං ගුණසාගරන්තං සත්තා සදා හොන්තු සුඛී යවේරා ගතා දන්නවනේ. සමහරු කියනවා කායෝ jigucchෝ සකලෝ සුගන්ධෝ. කායෝ jigucchෝ සකලෝ සුගන්ධෝ කියන්නේ කාය දුගඳයි සියල්ල සුවඳයි. වැරදි පාලි අර්ථය. ඒකේ තේරුම තමයි කායෝ jigucchෝ සකලෝ දුගන්ධෝ. මේ වගේ චූටි පාලි වචනයක්වත් තාම නිවැරදි කරගන්න බැරි ජනතාවට තමයි අපි සිංහලෙන් කියා දෙන්නේ. කොතෙක් ඇහුවත් ආන වචනය තුල අර්ථය තේරෙන්නේ නැත්නම් ඒක තේරුම් ගන්නකම් යා ඒක කිරිය සැකයට පාදනය වෙනවා. සැකේ හිටිනවා. මේ නිසායි වෙන වෙන දේවල් අදහගෙන මිනිස්සු යන්න පෙළඹෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේක හොඳට තේරුම් අරගෙන අපේ බුදුරජාණන් වහන්සේගේ බලේ ආනුභාවය මේකේ තියෙනවා. හැබැයි මේ ආනුභාවයට උමනා කරන දේ පිළිටන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ යතොත් විතරයි. මහායානෙට ගිහිල්ලා හරියන්නේ නැහැ. මහායාන කියන්නේ බුදුබව පැතිල්ල. ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයට විරුද්ධ එකක්. පාරමී පිරිල්ල කියන එක බුදුරජාණන් වහන්සේගේ කිසි දේශනාවක නැහැ. කිසි කෙනෙකුට භාග්‍යවතුන් වහන්සේ මේකක් දේශනා කළා නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ උන්වහන්සේ පිරිනුවම් පාන්න මොහොතකට කලින් උන්වහන්සේ වදාළ කුමක්ද? හන්දදාම භික්කවේ ආමන්ත්‍යාමියෝ මහණෙනි අවසාන වශයෙන් ඔබට අමතමි. වය ධම්මා සංඛාර මේ හැම දෙයක්ම නැසී වෙනසෙන සුළුයි. අප්පමාදේන සම්පාදේත අප්‍රමාදීව කටයුතු කරන්න කියලා ධර්මයේ හැසිරෙන්න. එතකොට අපිට පැහැදිලි බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මයේ මතු කරන්න මේ කාලය ඇවිල්ලා. ඒ කියන්නේ දැන් ඔන්න ඉන්දියාව ගත්තොත් සාධුවරු ඔක්කොම දැන් ඔන්න දේශපාලනට ඇවිල්ලා ඉන්දියාවට මිනිස්සුන්ට දැන් Hindu ධර්මයේ පාවෙගෙන යන්නේ. ඒ මිනිස්සු හොයනවා කැරෙන්න පාරක් හොයනවා. අනික ලෝකේ අනිත් රටවල් වලට දැන් යුද්ධ කරන්න පැටලි යනවා නොසංසිඳන යුද්ධ ආශාවකින්. දැන් අපි මේ යුද්ධයක් කළා නෙමෙයිනේ තිබෙච්ච එක සංසිඳෙව්වනේ. එතකොට මේ එහෙ අලුතෙන් උපද්දවනවානේ. මිනිසුන්ට එපා වෙලා මිනිසුන් දිශාව බලද්දී අපි සූදානම්ව හිටියොත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉස්මතු කරන්න ආයේ ලෝකෙට මේ පුංචි රටින් ධර්මය පැතිරෙන්න ගන්නවා. ඒ කියන්නේ මහායානි හරහා නෙමෙයි. බෝධිසත්ව සංකල්ප හරහා නෙමෙයි. පාරමී පිරිල්ල හරහා නෙමෙයි. ඒ කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිර්මල බුද්ධ වචනේ හරහා. එතකොට මේ නිර්මල බුද්ධ වචනේ තමයි බලය තියෙන්නේ. ඒ කියන්නේ සාරාංශකයේ කල්පලක්ෂයක් තිස්සේ පෙරම් පුරලා බෝධි මූලයේ ඇඩ ඉඳලා මාර්යා පරාජය කරලා ඔන් දසදහසක් ලෝක ධාතුව කම්පා කරවලා දේශනා කරපු ධර්මයේ විතරයි බලය තියෙන්නේ. මහායාන මතේ එහෙම එකක් නැහැ. ඒක සාසනය විනාශ කරපු එක. බෝධිසත්ව සංකල්පයත් එක. ඒ නිසා බලයේ තියෙන දේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ වචනේ විතරයි. අපි හරියට කල්පනා කරලා සැලසුම් කළොත් මේ ලෝකෙට අපි ආදරේ නම් මනුස්ස වර්ගයට අනුකම්පා නම් හිතවත් නම් අපි කරන්න ඕනේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයම ඉස්මතු කරන්නයි. සුද්ධොත් එක්ක පාලියෙන් කියන්න බෑ. ඉංග්‍රීසියෙන් කියන්න ඕනේ. සිංහලයත් එක්ක සිංහලෙන් කියන්න ඕනේ. දැන් ඔන්න මම ඉන්දියාවේ ධර්ම ප්‍රචාරය කරන කෙනෙක්. මම ඉන්දියාවේ ගිහිල්ලා කියන්නේ හින්දි භාෂාවෙන්. ඒ තම තමන්ගේ භාෂාවෙන් කතා කළොත් තමයි තේරෙන්නේ. සිංහල භාෂාවෙන් ධර්මයේ කියනවා කියලා බයින කවුරුත් ඒ රටවලට කියලා ඒ භාෂාවෙන් කියන්නේ. ඉතින් ඒ නිසා පාලි භාෂාව ආරක්ෂා කිරීම භික්ෂුන් වහන්සේලා සතුයි. දැන් මහමෙවුනා භාවනාසපී ස්වාමීන් වහන්සේලා ඊටාම සිල්වත් වෙනවා සංඝ පිරිස 650ක් බිහි කරලා තියෙනවා. ඊළඟට මහමෙවුනාවේ අසක වලට සම්බන්ධ දායක පිරිස දැන් සමාජික සංඛ්‍යාව 10,000ක් දසලක්ෂයක සිංහල බෞද්ධ ජනතාවක ඒක රාශී වෙච්ච එකම ආයතනේ. ඉතින් ඒ නිසා අපිට ඊටාම අනර්ග ලෙස ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෝකයට පතුරන්න පුළුවන්. මොකද හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළා ගෞතම බුද්ධ ශාසනය ලංකාවේ පවතිනවා කියලා. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ අදහස ඉෂ්ට කරන්න නම් උන්වහන්සේගේ ප්‍රාර්ථනාව බුද්ධ ශාසනය බොහෝ කලක් ලංකාවේ තියෙනවා දකින්න නම් බුද්ධං සරණං ගච්ඡාමි කියලා අපි උදේහවා සරණ යන්නේ ඒ ගෞතම බුදුරජාණන් වහන්සේව නම්
ධම්මං සරණං ගච්ඡාමි කියලා උදේ හවස සරණ යන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් නම් සංඝං සරණං ගච්ඡාමි කියලා අපි උදේ හවස සරණ යන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ නම් එහෙනම් පින්වත්නි අපටමයි මේ අවස්ථාව තියෙන්නේ ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ රැකගෙන ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිසරණ කරගෙන ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සියලු ලෝකයට බෙදා දෙන්න පුළුවන්. මොකද මේ ධර්මයේ තමයි උන්වහන්සේ තමයි දෙවියන්ගේ මිනිසුන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ. ඒ නිසා මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලෝකේ පතුරවන්නට මේ ශ්‍රී ලංකා දීපයට හැකි වේවා. ඒ වගේම අපි විශේෂයෙන් ප්‍රාර්ථනා කරන්න ඕනේ මේ මහමෙවුනාව තුළ මෙතෙක්කල් මේ සංඝ පිරිස ඒ වගේම සදාවතුන් සීල සමාධි ප්‍රඥා ආදී ගුණ වඩනවා පුද පූජා පවත්වනවා වන්දනා කරනවා රැස්කල සියලුම පුණ්‍ය ධර්මයන් අපේ පින්වත් ජනාධිපතිතුමාට අනුමෝදන් වෙලා එතුමාට මේ බාහිරින් එන සියලුම අභියෝග ජයගෙන මේ ශ්‍රී ලංකාව තුළ සැබෑ නායකයෙක් ලෙස ආදර්ශ සම්පන්න නායකයෙක් ලෙස සමස්ත ලෝකයට පෙනී හිටින්න එතුමාට වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා. සුපින්වත්නි බිනර පුරපසළොස්වක පොහෝදා අරලියගහ මන්දිරයේ සිට අමාදම් සිසිලස ධර්මදේශනය ඔබ හමුවට ගෙන ආවේ පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ අනුශාසක අවසරයි ගෞරවාර්හ කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින් වහන්සේ විශේෂෙහි පිරිකර පූජා කිරීම සඳහා මා ගෞරවයෙන් ආරාධනා කරනවා ගරු ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියට අද ධර්මදේශකයන්න් වහන්සේ ඔබ වෙත පැවසූ පරිදි අතිගරු ජනාධිපතිතුමන්ට අයහපත් කාලගුණික තත්ත්වය නිසා අරලියගහ මන්දිරයේ අමාදම් සිසිලස ධර්මදේශනාවට සහභාගී වීමට නොහැකි වුණා. නමුත් එතුමන්ගේ ආශිර්වාදය අපට ලැබෙනවා නිසැකවම. ගරු ජනාධිපති ආර්යාව සමගින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමන්, යෝෂිත රාජපක්ෂ මැතිතුමන් ඇතුළු පවුලේ ඇත්තන් ධර්ම ශ්‍රවණයට සහභාගී වුණා. දහස් සංඛ්‍යාත සුදු වතින් සැරසුණු අපේ බැතිමතුන් සමගින්. එසේනම් 90 වන ධර්මදේශනාව මෙලෙස සමාප්ති සටහන තබන්නට අප සූදානම්. සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා.